නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනාගේම ජීවිතවලට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. එනිසා අදත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි ඔබ දන්නවා ගිය ධර්මදේශනාවේදී අපි ආරම්භ කරේ හැම බුදු කෙනෙක්ම මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන උතුම්ම දේශනාවක් වන අවිධහිත දේශනාවක් වන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව තමයි අපි විස්තර ඇතුව එදා සාරාංශයක් හැටියට අපි ගිය ධර්ම දේශනාවදි කතා කරා. අද දවස අපි කොටසෙන් කොටස ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපේ ජීවිතයට ගලපගන්න. මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපි එදිනෙදා ජීවිතය තුළ පුරුදු කරගන්නේ. ඒ තුළින් කොහොමද අපි අපේ සිහිය දියුණු කරගන්නේ. භාවනාවක් වඩාගන්නේ කොහොමද. මෙන්න මේ කාරණා අපි දවසින් දවස අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි කතා කරමු. පිංහතුනේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි කතා කරා කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කියන මේ අනුපස්සනා කොටස් 4. ඒ සතර සතිපට්ඨානය තුළ අපේ සිහිය දියුණු වෙනවා. සිහිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන දේශනා කරපු දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක්. පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක්. එහෙමනම් අපි සතර සතිපට්ඨානි සිහිය පිහිටවාගෙන භාවන අරමුණක් තුළ හිත පිහිටවාගන ඉන්න වෙලාවට විතරයි අපි මේ අකුසල අරමුණුවලින් මිදෙන්නේ. අනිත් හැම වෙලාවෙම අපේ හිත දුවන්නේ පංචකාම අරමුණ ඔස්සේ කාමච්ඡන්දේ. එක්ක ව්‍යාපාදේ තරහාව කේන්තිය පරණ දේවල් ගැටිච්ච දේවල් ඒ ඔස්සේම හිත දුවන. ඊළඟට නිදිමත අලසකම කම්මැලි ගතිය තීන මිද්දේ එක එක ස්වරූපයෙන් බලවත්වෙනවා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙනකොට පසු තැවීම් ඇති වෙනවා. මට මේ කිසි දෙයක් කරගන්න බෑ මගේ හිත විසිරෙනවා කියලා හිත විසිරෙන්න පසු තැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව තුනුරුවන් ගැන බුද්ධාදී අටතැන් ගැන ඇතිවෙන සැක සංකා. එදකොට මෙන්න මේ ස්වභාවය හිතේ පවතිනවා කියන්නේ හැම වෙලාවෙම එක අකුසල රාශියක් අකුසල් ගොඩක් කියන. මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ පඤ්ඤායි දුබ්බලී කරන කෙනෙක්ගේ ප්‍රඥාව දුබල භාවයට පත් කරනවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දානවා. කෙනෙක්ගේ මතක ශක්තිය දුර්වල කරලා දාන. එහෙමනම් මතක තියාගන්න කෙනෙකුගේ මතක ශක්තිය අඩුවෙන්නේ දහම් ඇස නැති කරලා දාන්නේ පඤ්ඤා දුබ්බලී කරන ප්‍රඥාය දුබල භාවයට ප්‍රඥාව දුබල භාවයට පත්වෙන්නේ නුවණැස අඩුවෙන්නේ මේ පංච නීවරණ නිසා. කෙනෙක් භාවනා කරනවා කියන්නේ නීවරණ යටපත් කිරීම. නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගැනීම. ඔබ මේ හැම භාවන අරමුණක් තුළම ඔබ කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිත කුසල අරමුණක් තුළ එකඟ කරගන්නයි මේ භාවන අරමුණු තුළ ඔබ උත්සාහ කරන්න. ඒ තුළ ඔබේ සිහිය දියුණු වෙනවා සිහිය වැඩෙනවා. අපි කතා කරා සිහිය දියුණුවෙන්න මතක ශක්තිය වැඩි වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙර ඉතිහාසෙ ගත්තහම දැන් අද වෙනකොට අපි බොහෝ දුරට පුරුදු වෙලා තියෙන්නේ පොත්පත්වල මේවා සටහන් කරගෙන ත්‍රිපිටකයේ පවාද පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා පොත්පත්වල තමයි බොහෝ ධර්ම කරුණු අද අපි එකතු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ඒ කාලේ අතීත වැඩහිටිය බුද්ධ කාලේ ඉඳන් ධර්ම සංගායනා පැවැත්වෙච්ච කාලවල පවා
වැඩහිටිය මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී මේ පොත්තොල ලියල පොත් එකතු කරගෙන යන ක්‍රමේ නෙමේ. සුතා හොඳට බණ අහන්න කියනවා. දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර සජ්්‍යායනා කර වචනෙන් පුරුදු කරගන්න. එක යන ඔබ පොත්තොල අද ලියල පැත්තක තියල තියෙන. පොත්තොල තියෙන මේ ධර්ම කරුණු නිතර බණ හැටියට අහනවා. ඉස්සර අහන එකක් තිබුණේ. ධර්ම දේශනා කිරීමක් පොත් කියෝ කියෝ යන එකක් නෙමේ බණ අහනවා. ඒ අහන කරුණු දතා ධාරණය කරගන්න හොඳට කන් යොමු කරගෙන අහනකොට ඒ කාරණා හොඳට මතක හිටින. ඒ අහල මතකතියාගත්ත ධාරණය කරගත්ත ධර්ම කාරණා වචනයනුත් පුරුදු කරනවා. නිතර සජ්්‍යායනා කර වචනෙන් පුරුදු කරගන්න. ඊළඟට මනසානුපෙක්කිතා නිතර නුවනින් විමසනවා භාවනා වසයෙන් බලනු. අන්න එතකොට දිට්ටියා සුප්පටි විද්දා. තමන්ගෙම අවබෝධයක් බවට පත් කරගන්න පුළුව. එනිසා ඉදා රහතන් වහන්සේලා වැඩ හිටිය කාලෙ අපේ බුදු හාමුදුරු වැඩ හිටිය කාලෙ පළවෙනි දෙවනි තුන්ගනි ධර්ම සංගායනාවලදි පවා. සංගායනා අවසන් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටකේ කොටස් කටපාඩමෙන් පරම්පරාවෙන් ඉදිරියට අරගෙන යන්න පැවරුව. එනිසා පිංහතුනි ධර්මය කටපාඩන් කර ගැනීම කියලා කියන ඉතාම වැදගත්දයක්. ඒ ධර්මය අහද්දි මතක තියෙන ඒ මතක ශක්තිය ධාරණ ශක්තිය ඒ කටපාඩම් මේ ඔක්කෝම රැඳෙන්නේ භාවනාවත් එක්ක. පංච නීවරණ යටපත් වනා කියලා කියන ඔබේ මතක ශක්තිය බොහොම ප්‍රබලයි. ඔබට ලොකු ධාරණ ශක්තියක් ඇති වෙනවා. ඔබේ චින්තන පරාසේ ගොඩක් පුළුල් වෙනවා. එනිසා ඔබට බොහෝ ප්‍රමාණයක් හිතේ මතකේ රඳවාගෙන ධාරණය කරගෙන පවත්ව ගන්න පුළුවන්. එනිසා මේ සතර සතිපට්ඨානයේ භාවනා ක්‍රම පුරුදු කරනවා කියන්න පුංචි දරුවන්ට පවා වැඩිහිටියන්ට මැදිවයසයට පිංගතුනි ඔබ හොඳට හොයලා බලන්න. මේ භාවනා නොකිරීම තුළ දැන් සමහර බෞද්ධයෝම ගත්තත් බොහෝ පිරිසක් බණහන්න කැමති. පින්කං කරන්නත් කැමති. සංවිධාන කටයුතුවලට පින්කන් සංවිධානය කරන්න බොහෝම කැමති. පන්සල්වල වැඩිපුර ඉන්න සංවිධායකවර. පින්කන් සංවිධානය කරන්න පෙරහැරවල් යන්න සරසන්න කොඩිදාන්න ඒවට බොහෝ පිරිසක් එෙන. හැබැයි බණහන වෙලාවට එක්කෝ ගිහිල් අනිත් අයට තේ හදනවා කෑම සකස් කරනවා වැඩ පින් අතේ වැඩ තමයි. හැබැයි බොහෝ දෙනෙක් බණහන්නෙත් නෑතන. ඒ බණ අහන අයගෙන් ගත්තත් ඒ අයි බණ විතරක් අහලා එතනින් අතර වෙනවා එක්කු. සමහරු බොහෝ බණහනෝ. බණ පොත්පත් ආසාාවෙන් කියෝනො. හැබැයි භාවනාවකට හිත පුරුදු වෙන්නේ. එතකොට එතනිනුත් තේරිලා ඉතාම සුළු පිරිසයි අර බණහනායගෙන් ගත්තත් භාවනාවක් කරන්න හිත නැමේ. භාවනාවකට හිතක් පුරුදුවෙන්. අන්නේ හිත පුරුදු කරගත්ත කෙනා තමයි මේ ධර්මයේ තියෙන හරය වටිනාකම තමන්ගේ ජීවිතය තුළ අත්දකින්න. අන්නේ නිසා පිංහතුනේ හිත භාවනාවකට පුරුදු කරගන්න. අද අපි කතා කරන්නේ කායානු පස්සනා කොටසේ ප්‍රථම භාවනා කොටස කායානු පස්සන කයානුව බලමින් භාවනා කිරීම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ රූපය තමයි මේ කය කියල බුදු හාන්දුරුපෙන්. එදකොට මේ කය මුල් කරගෙන කායානු පස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙන. ආනාපාන සති කොටස ඉරියාපත භාවනා කොටස සම්පජන්‍ය භාවනා කොටස ඒ වගේම අපි කෙන පිළිකුල් භාවනාව තවත් වචන තියන කායගතා සති අසුභය ඔක්කොම එකම වචනය එකම භාවනාව. ඉළඟට ධාතු මනසිකාර භාවනාව නවසීවතික භාවනා. එදකොට මේ කියන භාවනා ක්‍රම කීපේම මේ කායානු පස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායානු පස්සනා සතිපට්ඨාන කොටස විස්තර කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. මහනෙන කොහොමද භික්‍ෂුව මොකද විශේෂෙන් භික්‍ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරද්දි. ඒ අතර ගිහි අය බණහන්න ඉන්න බොහෝ පිරිසක් හැබැයි ඉදිරියෙන් ඉන්න භික්‍ෂූන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමතනකොට ඒ භික්‍ෂූන් වහන්සේලා අමතල තමයි විශේෂෙන්ම
මහනෙන කියල දේශනාවල් ආරම්භ කරන්න. එහෙම නැතු බොහෝ දෙනෙකුට ඒ දේශන අහනකොට හිතෙන පුළ අවවා භික්ෂූන් වහන්සේලට විතරහෙන අපිට අදාල නෑ කියලා. ඔබ මතකතියාගන්න ගිහියෙක් වුණත් පැවිදි වුණත් අපි කාටත් තියෙන්නේ එකම ප්‍රශ්නය සංසාරික ප්‍රශ්නයක් තියෙන්නේ. සතරාපාය මහගෙදර කරගෙන අපාය වැටි වැටි යන සංසාර ගමන. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ධර්මමාර්ගි හැසිරෙන්නේ මේ භයානක සසරෙන් මිදෙන්න අරමුණු කරගෙන. එනිසා වෙන වෙනම භයානක අනතුරු දෙකක් නෙමේ එකම අනතුරක්. හැබැයි පැවිදි කෙනා පැවිදි ජීවිතය තුළ ගුණධර්ම රැකගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගය හරියට ගමන් කරනවනං එයාගේ ගමන වේගවත්. ගිහි කෙනෙකුට තියෙන්නේ ඒ ගමන කරදර බාධා ප්‍රශ්න වගකීන් අඹුදරු හම්බ කරන්න ඕන ගෙවල්ලොල දේවල් යුතුකං මේ හැම දෙයක් මෙක්ක බොහොම අමාරුවෙන් හිමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි යන්න එකම මග ආර්යෂ්ඨායික මාර්ගයේ නිවනට තියෙන එකම මග තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යායුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල ගොඩාක් භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට පෙන්නන්න ඉද භික්කවේ බික්කු අරඥගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඥාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුන් කායම් පනිදහය පරිමුකන් සතින් උපට්ට පෙත්වා. අන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති කොටස විස්තර කරද්දි මුලින්ම දේශනාව පටන්ගන්න ආකාරය. එතනදී භික්‍ෂූන් වහන්සේලා අරභයා දේශනාව ආරම්භ කරද්දි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙන අරණ්‍ය ගතවවා යම් කිසි කෙනෙක් ආරන්නේක මහ වනාන්තරික රුක්ක මූල ගතවවා කැලේ ගහක් යට වෙන්න පුළුවන් සුඤ්ඥාගාර ගතවවා හිස් පරිසරයක මතක තියාගන්න දැම් මේක පටන්ගන්නකොටම එහෙනම් අපිට බෑ. අපි ගෙවල් ඔල ඉන්නේ. අපිට ගහක් නෑ. අපිට ආරන්නයක් නෑ. එතකොට මේ වගේ තැන්වලින් අල්ලගන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ භික්‍ෂූන් වහන්සේලාට භාවනාවට යෝග්‍ය සුදුසු කරදර බාදාඩු ආරන්නක ඉන්න කෙනෙක් නම් අන්නේ ආරන්නේ ගතව ඉන්නකොට භාවනාවට සුදුසු පරිසරයකයයින්. එක්කො ගහක් යටට ගිහිල්ල බොහොම හුද කලාව නිස්කලංකෝ වාඩි වෙලා භාවනා කරන. සුඤ්ඥාගාරගතවවා කැන හිස් පරිසරයක්. ඒක ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබේ නිවසේ වේවා. ඒ ඇන කෙනෙකුගෙන් කරදරයක් බාධාවක් අවහිරයක් නැති තැනක ඔබ භාවනාවට සූදානන්වේ. පිරිසක් ඇවිල්ල කරදර කරන අඩගහන ඔළුවෙන් අල්ලනවා කනමිරි කරනවා අතින් ඇදලදානවා එහෙම දැයි සමහරය වෙලාට භාවනා කරන්න වාඩි වුණ හම දරුවෝ පොඩි ළමයි එක්ක ඒ අම්මල ආසයි වාඩි වෙලා භාවනා කරන්න හැබැයි පුංචි දරුව ඇවිල්ලා අම්මගේ ඔඩොක්වේ වාඩි වෙනවා භාවනා කරනකොට එක්ක අම්මගේ මූුණයි බිනවා කනාදීනවා කොන්්ඩෙන් අදිනවා එතකොට මේ පොඩි දරුව නොදන්නකමට නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ සමහර වෙලාවට ගෙදර බුදු කාම්බරයක් තියෙනවෙන්න පුළුවන් එතන කාටවත් කරදරයක් නැති මොකද මේ භාවනා ගැන භාවනා රඟපාන එකක් නෙමේ අනිත් අයට පේන්න අපිත් භාවනා කරනවා කියලා එහෙම පෙන්න මේ භාවනා රඟපෑමක් නෙමේ මේක තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩ පිළිවෙල අන්නේ නිසා කාටවත් කරදරයක් බාධාවක් නැති පුංචි හිස් තැනක් අපි ගමු ඔබේ බුදුන් අඳින කාම්බරේ එක් ඔබට නිදාගන්න කාම්බරයක් තියෙනවා ඒ කාම්බරේ තුළ සමහරලාවට නිදාගන්නකොට තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඔබට නිදාගන්නකොට අනිත් අයි සමහරලාවට නිදි වෙලාවේ කෙනෙක් ඇහැරල භාවනා කරන අන්න කිසිම කරදරයක් නැති වෙලාව. එතකොට මේ වගේ සුඤ්ඥාගාර හිස් තැනක් භාවනාවට සුදුසු පරිසරයක් ඒක තයි පලවෙනිමදේ භාවනා කරන්න පටන් ගනි. ඊළඟට අනිත් භාවනාවල් වලට වඩා ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ එක ඉරියව්වක් පෙන්නනවා ආනාපාන සතිය වැඩිය යුතු. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුන් කායම් පනිදහය. අන්න ඒක තමයි වැදගත්මදේ. නිසීදති පල්ලංකං ආභුජිත්තා පළඟක් බැඳගෙන වාඩිවෙන්න කියන. ඒ වාඩි වෙලා උජුන් කායම් පනිදහය කයි රිජුව තියෙන විදිහට ශරීරය සකස් කරගෙන වාඩි වෙන. එහෙම වාඩි වෙනකොට අපේ හුස්මර ඇල්ල බාධාවක් නැතු හොඳට ආශ්වාස ප්‍රශ්වාස
අපේ ඉරියව්වත් එක්ක බැඳිච්ච දෙයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉදිරියට වැඩිපුර නෙරලා වාඩි වෙන අවස්ථාතියට. කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි ගමු අර කුදු වෙලා වගේ වාඩි වෙනවා. එක්ක පැත්තකට ඇල වෙලා වාඩි වෙනවා. එවැනි ඉරියව්ව යම් වෙනස්කන් තියෙනකොට හුස්ම රැල්ලේ පවා සමහර වෙලාවට කෙටි ආශ්වාස ඊළඟට ප්‍රශ්වාසවල යම් දිග බවක් සමහර වෙලාවට වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසල වෙනස්කන් තියෙන. ඒ හුස්ම රැල්ලේ ස්වභාවේ යම් වෙනස්කන් තියෙන. අන්නේ නිසා ඔබ කය රිජුව තියාගෙන වාඩිවෙන. දැම් මේ හැම තැනක්ම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරගෙන මම මේ දේශනාවේද භාවනාව ගැන ඔබට කියලදේ. එතනදී කෙනෙක් අනේ අපේ දනිස් ඔපරේෂන් කරා එක්කො වැටිලා කකුල නමන්න බෑ ඒ නිසා අපිට භාවනාව කරන්නම බැයිද ඒ වගේ සමහර වෙලාවට පුංචි කකුල් දෙක නමාගන්න බැරි නිසා භාවනාව නවත්තන්න එපා. එතනදී ඔබ පළඟක් බැඳගෙන ඔබට අර භාවන ආසනයක ඉරියව්වක වැඩි වෙලාවක්කින්න අපහසු වෙන්න පුළුවන්. පුංචි බංකුවක් පොඩි පුටුවක් එවැනි ආසනයක් එක පුංචි මෙට්ටයක් හරි ඔබට වාඩි වෙලා කකුල් දෙක නමාගෙන ඔබේ කොන්ද රිජුව තියෙන ආකාරයට ඔබට වාඩිවෙන්න. සමහර වෙලාවට ඔබට එහෙම එක පාට ඉඳගන්න අමාරුණා. හේත්තු වෙන්නම අවශ්‍යන. එක්කෝ ඔබට පුළුවන් බිත්තියකට හරි එක්ක පුටුවේ ඇන්දකට හරි එහෙම හේත්තු වෙලා වැදගත්ම දේ තමයි කය රිජුව තියෙන ආකාරයට ඔබ වාඩිවෙන්. එදකොට මෙන්න මේ වගේ ඉරියව්ව ඔබ හදාගන්න. ඔබට යම් වෙලාවක් අඩුම ගානි පැය භාගයක්කත් කොන්දරි දෙනවා කකුල්රි දෙනවා දනිස්්‍රි දෙනවා ඉන්න බෑ කියලා එතන එහෙට මෙහෙට දඟලන්නේ නැකිටින්නේ නැතුව ටික වෙලාව කඩුගානෙ පැයි භාගයක්කත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඔබ ආසනයක් හදාගන්න. ඒ වාඩි වෙන ආසනය තුළ ඔබ වාඩි වෙලා කයි රිජුව තියෙන ආකාරයට සකස් කරගෙන දැන් ඔබේ භාවන අරමුණ තමයි හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලේ තමයි ඔබ හිත පිහිටවාගෙන භාවනා කරන්න. ඒ හුස්ම රැල්ල තුළ තමයි ඔබ හිත දියුණු කරගන්න. දැම් බලන්න පිංහතුනි අපි උපන්දා ඉඳං හුස්ම ගන්න. කවද හරි අන්තිම හුස්ම රැල්ල අපි කියන මිනිස්සු පණ ඇදල ඔන්න අන්තිම හුස්ම ගියා කියන. අන්තිම හුස්ම රැල්ල මේ කය අතහැරලා මේ ආශවාස ප්‍රශ්වාස නතර වෙනකං. අපි හිතුවත් නැතත් හුස්ම ගන්නවා. හැබැයි අපි කවදාවත් දැනගෙන හිටිය නෑ මේ හුස්ම රැල්ලේ හිත පිහිටවල හිත දියුණු කරන්න පුළුවන්. ඉහළ සමාධි ධ්‍යාන මට්ටංවලට හිත නංව ගන්න පුළුව. ඒ ධ්‍යාන තුළින් විදර්ශනාවට හැරිලා ආනාපාන සතියම විදර්ශනා වඩලා ආනාපාන සති භාවනාවම නිවන් දකින්න පුළුව. මේ භයානක සසරෙ මිදෙන්න්න පුළුවන් කිය. දැම් බලන්න අපිට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමය අපේ ශරීරයේ හුස්මරැල්ල තුළම තියෙන. අපිට අවශ්‍ය වෙන්න ඒ තුළ සිහිය පිහිටවාගෙන සිහියෙන් හුස්මරැල්ලෙ වෙනස්කන් තේරුම් ගනිමින් හිත දියුණු කර ගැනීම පමණයි. භාවන අරමුණ භාවනා නිමිත්ත තමන්ගේ කයහා බැඳිච්ච හුස්මරැල්ලේම පවතින. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාරණය බොහෝම ලස්සනට දේශනා කන එක තැනක බුදු හාන්දුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුර අහනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙන. ඒ කරුණු 4 වඩාගෙන යනකොට ඒ භාවනාව තුළම කරුණු 7ක් වැඩෙන. ඒ කරුණු 7 වඩනකොට කරුණු 2ක් සාක්ෂාත් වෙන භාවනාවමකක්ද. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තමයි මේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව තුළ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඔබ හුස්මරැල්ල මේ කායානුපස්සනාවට අයිති භාවනාවක් වුණාට හුස්මරැල්ලේ සිහිය පිහිටෝල කායානුපස්සනාවෙන් පටන් ගන්නේ. හැබැයි ඒ තුළ කායානුපස්සනා කොටස වැඩිලා ඒ ආනාපාන සති භාවනාව තුළම වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා 4ම වැඩෙනවා. ඒ වැඩිලා සප්ත බොජ්ජංග කරුණු 7ක් වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිලා
ආනාපාන සතිය තුළම සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම හත වැඩිල අවසන් වෙනකොට විජ්ජා විමුක්ති කියන කරුණු දෙක සාක්ෂාත් කරන. එහෙම නං එකම භාවනාවක් තුළ කාරණා හතරක් වඩලා ඒ හතර වැඩෙනකොට කරුණු හතක් වැඩිලා ඒ කරුණු හත වැඩෙනකොට කරුණු දෙකක් සාක්ෂාත් කරන එකම භාවනාව ආනාපාන සතියයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්. අන්නේ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ලොකු ආසාාවක්. මේක හරි ප්‍රනීතයි බුදු හාන්දුරු පෙන්න්නන්නේ ප්‍රනීත භාවනාව. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ ආනාපාන සතිය වඩන කෙනාගේ හිත සංසි දෙනවා. තැම්පත්වෙනවා. බොහෝම ප්‍රබෝධමත් මනසකින් එයාට දවස ගත කරන්න පුළුවන් ආනාපාන සතිය පුරුදු කරගන්න කෙනෙකුට. එදකොට පිංහතුනේ මේ ආනාපාන සති භාවනාවදි දැන් අපි ආසනය ගැන කතා කරා දැන් ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්මරැල්ල. එතකොට අපි දන්නවා යම් යම් භාවනා ක්‍රම යම් සම්ප්‍රදායන් එක්ක සමහරය භාවනා කරනකොට පිම්බීම හැකිලීම බලනවා කියලා හිත යොමු කරනවා බඩ තමන්ගේ කුස දිහාට. මොකද අපි හුස්ම ගන්නකොට හුස්ම මේ ශරීරයත් එක්කම් බැනිච්ච දෙයක්. අපි ආශ්වාස කරනකොට ඔබේ පපුුව මේ පෙනහලුත් එක්ක ඔබේ බඩ පිම්බෙනවා. ඊළඟට ඒ ආයි හැකිලෙනවා. එතකොට මේක හුස්ම වාරයක් පාසා සිද්ධවෙන්. එතකොට යම් බුරුම භාවනා ක්‍රම ඔස්සේ ඒ විදිහට හිත පිහිටෝල වඩ මේ ආනාපාන සතියෙන් යම් හිත දියුණු කරගන්න උත්සාහ කරන භාවනා ක්‍රමිකුත් තියෙන. හැබැයි බොහෝ පැරණි ආචාරිවරු පැරණි භාවනා ගුරුවරු ආනාපාන සති භාවනාවේදී මේ සතර සතිපට්ඨාන දේශනාවට අනුව හුස්ම රැල්ලේ හිත පිහිටවන්න ඒ අය මේ නාසේ අග නාසිකාග්‍රයේ ළඟ තමයි සිහිය පිහිටවන්න පුරුදු කරේ. එතනදී අපිට හුස්ම දැනෙන තැන ඉතාම වැදගත්. දැන් ඔබ මේ බනාහන අතරෙම ඔබ පුළුවන්නම් පුංචි වෙලාවක් තප්පර කීපයක්. ඔබ හොඳට ඇස් පියාගෙන ඔබේ හුස්ම දිහා හිතෙන් බලන්න වෙන බාහිර කිසිීම දේකට හිතයොමු කරන්න නැතුව. හොඳට බලාගෙන ඉන්න වෙන කිසිම දෙයක් නෙමේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා හුස්ම දිහා හොඳට බලාගෙනින්. ඔබට දැනෙනවද හුස්ම වැටෙන හැටි. ඔබට දැනෙනවද මේ හුස්ම නා සිදුරු දෙක ළඟින් ඇතුල් වෙලා ශරීරයට ඇතුල්ලෙන හැටි හුස්ම පිට වෙන හැටි. ඔබ හොඳට බලාගෙනන්නකොට ඔබට තේරෙනවා ගොරෝසු විදිහට හුස්ම ඇතුල්වෙනවා හුස්ම පිටවෙන්. හුස්ම ඇතුල්ලෙනවා හුස්ම පිටවෙන්. එතකොට අන්න එතනදී ඔබට දැන් හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. ඔබට හුස්ම වැටහෙනවා. අන්න දැන් ඔබ උත්සාහ කරන්නේ භාවනා ඉරියවට වාඩි වෙලා මෙන්න මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්. ඒ සිහිය පිහිටවා ගැනීම පිණිස අපි හිත එක තැනක රඳව ගන්න උත්සාහ කරන. ඒ තැන ඒ පුද්ගලයනු වෙනස් එන්න පුළුව සමහර වෙලාවට කෙනෙකුට මේ උඩු තොල ළඟින් හුස්ම දැවටිලා හුස්ම ඇතුල්ලෙනවා හොඳට දැනෙන. කෙනෙකුට මේ නා සිදුරු දෙක ඒ නාසි කාග්‍රයකෙන නා සිදුරු දෙක ළඟින් හුස්ම දැවටිල ඇතුල්වෙන හොඳට තේරෙන. තව කෙනෙකුට නාසි ඇතුළෙන් හුස්ම දැවටීගෙන ඇතුල්ලෙනවා පිටවෙනවා තේරෙන. එතකොට මෙන්න මේ කොයි තැනින් හරි ඔබ අල්ලන්න ඕනෑ හුස්ම රැල්ල. හුස්ම ඇතුල්වෙන හැටි හුස්ම පිටවෙන හැටි. දැන් ඔබ ආනාපාන සති භාවනා වඩද්දි දැන් ආසනයේ සකස් කරගත්තා. ඔබ භාවනාවට වාඩි වුණා. දැන් ඔබ ආනාපාන සති භාවනාවේ පළවෙනිම පියවර අපි පියවරෙන් පියවර හොඳට නිරවුල්ව තේරුම් ගත්තොත් ආයි මේ භාවනාව ගැන ඔබට කවදාව සැක සංකා ඇතිවෙන්නේ. ආයග මේ කාගෙන්වත් අහන්න ඕ නැද ගුරුවරයෙකෝ නැද ගුරුවරය තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගුරූපදේශ තමයි මේ දේශනාවල සඳහන් වෙන්න. හැම බුදු කෙනෙක්ම දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව තමයි අදාපිට බුදුහාන්දුරුව පිරිනිවන් පානවත් එක්කම ඉන්න එකම ගුරුවරය ශාස්තෘන් වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය සඳහම් භාවනා ක්‍රමය අපි ඒ විදියට මහල තේරුම් අරගෙන භාවනා කරද්දී අපිට ආයි තව අමුතු ගුරුවරු හොයන්න අවශ්‍යනෑ. ධර්මී මේ සියල්ල සඳහන් වෙනවා. ඔබ නිරවුල් කර ගැනීමයි අවශ්‍යවෙන්. දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වෙලා ඔබේ පළවෙනිම පියවර
සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. දැ මේක තමයි ආනාපාන සති භාවනාය පටන් ගැන. සෝ සතෝ අස්ස සති සෝ සතෝව පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. හොඳට සිහිය පිහිටවාගෙන. හර අපි කලින් කතා කරපු අකුසල් ගොඩක් කියලා කතා කරපු පංච නීවරණවලට හිත දුවන්න ඉඩ නොදී. අපේ හිතේ ස්වභාවේ තමයි හිත හැම වෙලාවෙම අරමුණින් අරමුණට දුවනවා. ඇහැට පේන රූපයක් ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ හිත දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. කාපු වීපු දේවල් ඔස්සේ හිත දුවනවා. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවන. මේ පංච කාම අරමුණු තුළ හිත දුවනවා. ඒවැ ප්‍රියමනා පරමුණු හොය හොයා ආසාාවෙන් හිත දුවනවා. ඒකට කෙන කාමච්චන්න. ඊළඟට හිත දුවනවා ව්‍යාපාද. ඒ ප්‍රියමනා පරමුණු හොයන්න ගිහිල් ඇතිවෙච්ච ගැටේ ඇහැට පෙනිච්ච අපි අකමැති අප්‍රිය අමනාප රූප හැම විලේ මතක් කෙන. කනට ඇහිච්ච අප්‍රිය අමනාප සබ්ද කවුරු හරි බැනපු ඒවා කේන්තිගේව තරාගේවා හැම විලේ මතක් කෙනවා හිතට වද දෙෙන. ඊළඟට නාසයට දැනි චාකමැති දේවල් කාපු බීපු දේවල් අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හැම වෙලේ මතක් කෙනවා. භාවනාවට වාඩි වනත් ඇස් පියාගත්ත ගමන් ඒව සිහි වෙනවා. ඊළඟට හිත කම්මැලි නිදිමතයි අලසකමයි හිත වෙන මේ හිතේ අකුසල් වල භයානකම ඔබහොඳට තේරුම් ගන්න ඔබට පැය ගන නිදිමතක් නැතුව කෙලෙස් සහිත දේවල් කතා කර කර විහිළු තහලු කර කර හිනාවේවී එල්ලි වෙනකම් වෙලාව යන තේරෙන්න්නෙත් නෑ මිනිස්සුන්ට අනුන්ගේ ඇදකුද කතා කර කර අඩුපාඩු කියා මේ කෙලෙස් උපද්දෝමින් ඒ තුළ ඉන්නකොට නිදිමත කියන එක දැනෙන්නේවත් නෑ. ඒකට හේතුව හිත තියෙන අකුසලේ තුළ ඒ නිසා අකුසලේටමයි හිත ඇදෙන්නේ. හැබැයි ඔබ භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගෙන හුස්ම දිහා බලනකොට ටික වෙලාවක් යනකොට මෙන්න නින්දට හිත වැටෙන. එහෙම නිදි මතේනවා ෑනුම් යනවා කම්මැලි ගතිය ඇතිවෙනවා දැම් බෑ කියලා හිතෙනවා හෙට කරනවා කියලා හිතෙනවා. කුසීතකම අලසකම නිදිමත කම්මැලි ගතිය මේ අරමුණු කලාගෙනනවා. තීන මිත්තේ නීවරණය. ඊළඟට උද්දච්චකුක්කුච්ච ආනාපාන සතියටයි හිත ගත්තේ හුස්ම රැල්ල දිහා හිත බලන්නේ. හිත නොයේ කරමුණ ඔස්සේ දුවනවා. ඒ දුවන්න තමන්ට පසුතැවීමක් ඇතිවෙන අනේ මට මේ භාවනාව කරගන්න බෑනි. කොච්ච රාසාාවද ම භාවනාවට වාඩි වනේ මට මේක කරගන්න බෑනි කියල පසුතැවීමක් ඇතියෙන. ඒ පසුතැවෙන්න තවතවත් හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්ඡාව සැකය නොයෙක් සැක සංකා ඇති වෙනවා. භාවනාව ගැන සැකහිතෙනවා බුදුහාන්දුර ගැන සැකහිතෙනවා ධර්මී තියෙන දේවල් හරිද කියලා සැකහිතෙනවා. එතකොට මේ වගේ නොයෙක් සැක සංකා එක්ක දැම් බලන්න මේ කියපු කරුණු සියල්ලම එක්ක භාවනාවට බාධාව අකුසල් ගොඩක් ඔබව ඔබේ නුවන නැස නැති කරන ඔබේ හිතේ දියුණෝ නැති කරන දහම් මැස නැති කරන ඔබේ චිත්ත දියුණෝ නැති කරන කරුණු තමයි ඔය බලවත්ව වයෙන්නේ. ඔබ ඒවට ඉඩ නොදී ඔබ බුදුහාන්දුර පෙන්නවා මහනනේ කුලප්පු වෙච්ච සත්තෙක්ක දමනය කරනවා වගේ ගැටගහල බැඳල කනුවක තියලා හිර කරලා ගැටගහල ඔහු දමනය කරගන්නවා වගේ. අරමුණු ඔස්සේ දුවන හිත හුස්ම රැල්ල තුළ භාවනා නිමිත්ත තුළ හිත බැඳලා තද කරලා තියාගන්න. ඒකට අවශ්‍ය වෙනවා කාරණා තුනා ආතාපි සම්පජානෝ සතිම. මේ සතර සතිපට්ඨානි පුරාම හැම භාවනාවක් ගැනම අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙන කාරණා තුන ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි ගැන කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවන. දැන් අර පංච නීවරණ අරමුණු හිතට එනකොට නුවන තියෙන් ඕන මේක කුසල්ද අකුසල්ද. මං වාඩියුනේමකොටද මේවා හිතන්නද භාවනා කරන්නද. මොනවද මං මේ හිතන්නේ මේක හොඳ නෑ මං මේ අරමුණෙන් හිතගන්න එතකොට මේ විදිහට ඔබේ හිත දුවන අරමුණු ඔස්සේ ඒක කුසල් ලකුසල් හොඳ නරක හිතලා සැනින් භාවන අරමුණට හිත ගන්න නං සම්පජාන හොඳ නුවනක් පවත්වන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙන්නවා. ඒ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත
නීවරණයකට වැටිච්ච ගමන් සැනින් දන්න. භාවන අරමුණෙන් පිටතට හිත ගිය ගමන් දන්නවා. සිහියෙන් ඉන්න කෙනා දැම් මගේ හිත වෙන අරමුණකට ගිය ආය අරමුණට ගේ. ඒ නිසා භාවනාව පටන් ගන්නකොට අමාරුයි. බොහෝ දෙනෙක් අපි භාවනාව ගැන කතා කරන වැඩසටහන් ලංකාපුරා අපි භාවනා වැඩසටහන් ධර්මදේශන අවුරුදු ගානක් අපි කර. භාවනාව පුරුදු කරන කොච්චරන අපි කැවිල කතා කරනවාද. බොහෝ දෙනෙකුට මේක පටන් ගන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නය විනාඩියක්කත් අඩුම ගාන විනාඩි 4-5ක් හිත හුස්මරැල්ල පිහිට වන්න බෑ. සමහරුන්ට තමන් ගැන විශාල කලකිරීමක් ඇතියෙනවා. හයෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ. මේවක් මගේ හිත මෙච්චරම මට අරමුණකට ගන්න බැයිද මෙච්චර පහත් හිතක්ද මට තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන තමන්ටම කලකිරින් ඇතිවෙනවා භාවනා කරන්න උත්සා ගනිත. ඒ තරමකට හිත කලබලයි. අපේ පාලනෙන් තොරයි. ඒ නිසා මුලදී වැදගත්මදේ අරමුණට හිත ගන්න නැවත නැවතත් ගන්න උත්සාහය. ඔබ හුස්ම රැල්ලේ හිත පිහිට ඕනකොට දහස් වරක් හිත දුවන්න පුළුව. ඒ අන හැම වෙලාවකම ආයිමත් ගෙනහල්ල භාවනාරමුණේ හිත තියන්. ආයි හුස්ම ගැන හිත ඉනු ආයිමන හරි මතක්කෙන ආයි ගෙනල්ල හුස්ම රැල්ල හිත පිහිටෝන් ආහිතන මං ආනාපාන සතිය වඩන්නේ. මං හුස්ම දිහා බලනු. ආයි කීප වතාවක් ආශ්වාස ප්‍රශ්වාස දිහා හොදට බලාගෙනන්නකට ඔන්න වෙන මොන හරි මතක්කෙන්. වැඩකටත් නැති දේවල් ඒ ඔස්සේ හිත දුවනු. එදකොට මේ විදිහට තමයි පළවෙනි පියවර සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා. මතක තියාගන්න මේක ලේසිනෑ පටන් ගැන්න. ඒ නිසා දවසක් දෙකක් සතියක් මාසයක් භාවනා කරලා අපේ හිත විසිරෙනවා කියලා ඔබ භාවනාව නැවැත්වුත් ඔබ එතනම පරදිනවා. ඔබ නැවත නැවත වීරිය අවශ්‍යයි. ආතාපි කෙලෙස් තවන වීරියක්. ඔබ කාලයක් භාවනා කරගෙන යනකොට කාලයක් වීරිය වඩනකොට ඔබට පුරුදු වෙන. මේ හැම දෙයක් මෙහෙමයි භාවනාව විතරක් නෙමේ. ඔබ හිතන්න කවදාවක් වාහනයක් පදෝපු නැති කෙනෙක් රියදුරු ආසනයක වාඩි කරලා. ඔහුට යතුරක් දීල වාහනේ ස්ටාර්ට් කරලා දෙනවා අරංයන් පුළුවන්ද. ජීවිතයට වාහනයක් පදෝපු නැති කෙනෙකුට ඒ කිසිම දැනුමක් නෑ. ඊළඟට දවසක් කවුරුහරි ඉස්සරහින් වාඩි කරලා අර්ගෙන යනවා. පළවෙනි දවස කවුරුහරි කියල දීලා ටික වෙලාවක් තනියෙන් වාහනයක් අරගෙන යන්න දුන්නොත් පුළුවන් ඒත් බෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ. හොඳ රියදුරෙක් කියන්නේ අවුරුදු ගානක පලපුරුද්දක් තුළ ගොඩනැගෙන කෙනෙ. අපි දන්නවා බොහෝ දෙනෙ ක්‍රියදුරු රැකියාවකට කෙනෙක් ගන්නකොට එයාගේ පලපුරුද්ධ බලනවා. මෙයා වාහන ඉලවන්න පටන් අරන් කොච්චර කාලයක්ද මොනවගේ වාහනද පදවල තියෙන්නේ. ඒ අතර මොනවගේ අනතුරු සිද්ධ කරගෙන තියෙනවද පලපුරුද්ධ කොහොමද. ඒ විතරක් නෙමෙයි ඒ කෙනා වාහනයක් පාරි පදවගෙන යන ආකාරය ඔබ දන්නවා ලැයිසන් එකක් ගන්න ගියත් ඔබ රියදුළු බලපත්‍රයක් අලුත් කරගන්න ගියත් ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඔබ වාහනය පදවන හැටි ඔබ වාහනය හරවන හැටි ඒ තිරිංග ක්‍රියාත්මක කරන හැටි හැම දෙයක්ම පරීක්ෂා කරලා එතන ලකුණු දෙනවා. එදකොට ඒ තුළ තමයි ඔබේ ඒ රියදුළු බලපත්‍ර තීරණය වෙන. එතකොට ඒ වගේ මේ භාවනාව ලේසි දෙයක් නෙමේ. කාලයක් ප්‍රගුණ කරන්න කාලයක් පුරුදු කරන්න. එතකොට හොඳ දක්ෂ රියදුරු බුදුහාන්දුරු මම මේ උපමාව ගත්තේ බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විස්තර කරන්නේ මහනෙන යානාවක් පදවන කෙනෙක් වගේ. දක්ෂයෙක් බවට පත්වෙන්න කෙනවා භාවනාව තුළ බුදුහාන්දුර උපමාව ගන්න. යානාවක් පදවන කෙනෙක් ඒ කාලි බුදුහාන්දුරයින් කාලේ අද වගේ වාහන නැති වුණාට ඒ කාලෙත් අස්වරත නොයෙක් විදිහේ සතුම් මාර්ගෙන් යන රථ තිබිලා තියෙන. ඒ රථ පදවන රථාචාරවරු ඉදලතිය. එතකොට දක්ෂ රථාචාරවරයෙකුට ඒ වාහනේ හොඳට පාලනය කරගෙන කිසිම කෙනෙකුට පාරය අනේන කෙනෙකුට තවත් වාහනකට අනතුරක් නොවෙන විදිහට ඕනෑම ගමනක් ගිහිල් අනතුරක් නොවෙන විදිහට ඔහුට එන්න පුළුවන් විශ්වාසයෙන් ඇයි ඔහුට ඒ තුළ හොඳ පලපුරුද්දක් තියෙන. ඒ වගේ භාවිතා බහුලී කතා
නිතර නිතර කරන්න බහුල වසයෙන් වඩන්න යානාවක් වාහනයක් පදවන කෙනෙක් වගේ දක්ෂයෙක් බවට පත්වෙන්නකි. ඒ පිරිස පිංහතුනි ඔබ භාවනා කරන කෙනෙක් න ඔබ නිතර භාවනා කරන්න. ඊළඟට දැන් අර සිහියෙන් ආශවාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. ඕක තමයි පටන් ගැන. කාලයක් හොඳට භාවනා කරගෙන උත්සාහ කරගෙන යනකොට ඔබට තේරෙන ඔබේ හිත හුස්ම රැල්ලි පිහිටනවා තැම්පත්වෙනවා. දැන් අර මුල් දවස්වල වගේ ගොඩාක් හිත අරමුණු ඔස්සේ දුවන්නේ නෑ. බොහෝ වෙලාවක් ඔබට භාවන අරමුණ ඉන්න පුළුව. එහෙම හිත වැඩීගෙන යනකොට අන්න දැන් ඔබට හුස්ම රැල්ලි වෙනස්කං වැටහෙන්න පටන් ගන්න. දීගංවා අස සන්තෝ දීගං අස සාමීති පජානාති. දීගංවා පස්ස සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති. රස්සංවා අස සන්තෝ රස්සං අස සාමීති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සම් පස්ස සාමිති පජානාති. එතකොට අන්න දීර්ඝාස්වාස දීර්ඝ ප්‍රශ්වාස හොඳට තේරෙනු. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට තේරෙනු. දැම් මතකතියාගන්න මෙතනද අපි වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. හොඳට සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන හිටිය හිත පිහිටෙව්වා හුස්ම රැල්ල තුළ කාලයක් භාවනා කරගෙන යනකොට හිත හුස්ම රැල්ල තුළ පිහිටලා ඒ තුළ සිහිය වැඩෙනකොට හුස්ම රැල්ල වෙනස්කං දැන් හොඳට ප්‍රකටව තමන්ට වැටහෙන. පජානාති ගැන නුවනින් දැනගන්න. දීගංවා අස සන්තෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ ආශ්වාසයක් නම් දීර්ඝ අශ්වාසයක් කියලා හොඳට නුවනින් දැනගන්න. දීර්ඝව වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. බොහෝ දෙනෙකුට මේ ආනාපාන සතිය පැටලෙන අවුල් කරගන්න තැන තමයි උවමනාවෙන් හුස්ම ගන්න හෙලන්න පටන් ගන්න ආනාපාන සතිය තුළ. හුස්ම රැල්ල තමන්ගේ පාලනයකට ගන්න උත්සාහ කරන. දන්නෙම නැතුව හිත විසිරෙනකොට ඒක නවත්ත ගන්න වේවා එක්කෝ හුස්ම රැල්ලෙ හිත තියාගන්න වුවමනාවට වේවා ඔන්න මං හුස්ම ගන්නවා කියලා ආශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම ගන්න. ප්‍රශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම හෙලන. එතකොට අර ස්වභාවික රටාවට එහා ගෙහිල්ලා වුවමනාවෙන් හුස්ම ගැනීම තුළ ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහල්ලාට පපුූ හිරවෙනවා වගේ දැනෙනවා. පපුුව පෙනහළු හිරිවැටල වගේ දැනෙනවා හුස්ම ගැනීම අපහසුවක් දැනෙන. එක භාවනාය වැරත් දක්නෙමේ ඔබ කරපු ක්‍රමේ වැරද්ද. එනිසා මතකතියාගන්න කොයි ආකාරයකටවත් ස්වභාවික හුස්ම තුළ සිහිය පිහිටෝනවා මිසක් වුවමනාවෙන් වීරියෙන් හුස්ම ගන්න යන්නේ. එතකොට සිහිය දියුණු වෙනකොට වැඩෙනකොට හුස්ම රැල්ල වෙනස්කම් ප්‍රකටව තේරෙන. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ තුන්ගනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. අන්න සබ්බකාය මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳිච්ච දෙයක්. ආනාපාන කය හැටියට බුදුහාමුදුරුව මේ හුස්ම රැල්ල විස්තර කර. කාය සංකාර කයහා බැඳී පවතින. ඒ නිසා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන. දැම් මේ මට්ටමට එනකොට ගොඩක් හිත පිහිට ලහුස්ම රැල්ලි. අර නොයෙක් නීවර නොස්සේ දුවන ගතිය දැන් අඩුයි. බොහෝ වෙලාවක් හිත හුස්ම තුළ හිත පිහිටවන්න පුළුව. දැන් එයාට හුස්ම රැල්ලි වෙනස්කං හොදට තේරෙනවා. ඒ වගේම හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී කියන කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරුම් ගනිමින් සික්කති හික්මෙනවා. අස්ස සිස්සාමති සික්කති පස්ස සිස්සාමති සික්කති. එයා හික්මෙනවා කයත් එක්කම හුස්මරැල්ලේ තියෙන බැඳීම තේරුම් ගනිමින් ආශ්වාස කරන ප්‍රශ්වාස කරන. දැන් හොඳට මතකතියාගන්න සිහිය තියෙන හුස්මරැල්ලෙමයි. තේරුම් ගන්නවා නුවනින් වටහා ගන්නවා හුස්මරැල්ලේ දිග කෙටි හුස්ම හැබැයි හුස්මරැල්ලෙන් පිට හිත අරගෙන යන්නේ. දැම් මේ මට්ට මෙනුත් ඉස්සරහට හොඳට හිත වැඩීගෙන යනකොට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති.
කාය සංකාර ඒ ගැන අර හුස්මරැල්ල ආස්වාස ප්‍රශ්වාස සංසිදෙනවා. ඉතාම සියුම්ම දැනෙනවා. ඒ සංසිදෙන හුස්ම හොඳට තේරුම් ගනිමින් කාය සංකාර සංසිදවමි. ආස්වාස කරනවා ප්‍රශ්වාස කරනවා ඒ විදිහට හොඳට සංසිදිච්ච හුස්ම තුළ හිත පිහිටවාගන්න සික්කති පුරුදු වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට මතක තියාගන්න ගොඩක් ආනාපාන සති භාවනාව වැඩිලා. ඒ නිසා ඉතාම සියුම්ම හුස්ම වැටෙනකොට. දැන් සමහරුන්ගේ සිහිනුවන අඩුවනාට පස්සේ මේ මට්ටමට වැඩෙනකොට සමහරුන්ගේ සිහිය නුවන අඩුනා හුස්ම නොදැනී යනවා සමහරුන්ට. සමහර බොහෝ දෙනෙක් භාවනා කර අත්දැකීන් තියෙනයි ආනාපාන සතිය වඩාගෙන යනකොට හුස්ම දැනුන් නෑ කිය. හුස්ම තේරෙන්නේ සමහරුන්ට හුස්ම නෑ වගේ මතකතියාගෙන හුස්ම නැත්තේ නෑ හුස්ම වැටෙනවා හැබැයි සංසිදිලා ඉතාම සියුම්ම හුස්ම වැටෙනවා. ඒ සංසිදෙන හුස්ම තේරෙන්නේ සමහරුන්ට. සමහරයගේ හුස්මේ රටාව වෙනස් වෙනවා. ඔබ භාවනා කරනකොට ඔබට තේරෙයි හුස්මේ රටාව ටික වෙලාවකට ලොකු හුස්මක් වැටිලා හුස්ම නැතුව වගේ ටික වෙලාවක් තියෙන. එහෙම තිබිල ආයි කෙටි හුස්ම කීපයක් වැටිලා ආයි ලොකු හුස්මක් වැටෙන. එතකොට මේ වගේ අපි භාවනා කරගෙන යනකොට අපිට එක භාවනාවතුළ හුස්මරැල්ලේ අත්දැකින් වෙනස්කං ඇතින එකක්ක් බයවෙන්න ඕන දේවල් නෙමේ. අපි ඒ සියල්ල හුස්මරැල්ලි හැම වෙනස්කමක්ම තේරුම් ගනිමින් හුස්මරැල්ල සංසිදවමි ඉතාම සියුම්ම සංසිදෙන හුස්ම පවා සිහිය පිහිටවාගෙන ඒක තුළ හිත පිහිටවාගෙන ආස්වාස කරන්න ප්‍රශ්වාස කරන්න පුරුදුවෙන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන ලස්සන උපමාවක් පෙන්වා. ඒ තමයි ඔබ දන්නවා මේ යතුගාන මේ වඩු මහත්තුරු ගැන හිතන්න ඔය සාමාන්‍යෙන් අද හදපු උළුහව් ජනල්ගෙවල්ලෝට ගෙනහල් අල්ලනෝවගේ නෙමේ ඔබට මතක ඇති පුංචි කාලවල්වල වැඩිහිටියන්ට ඉස්සර ලී ඉරුවා දිග කියත්වලින් ලී කොට ඉරනවා කෙනෙක්ේ කොටේ උඩඉන්නවා කෙනෙක් පල්ලෙහා ඉන්න අර දිග කියත්තුලින් ඉරනවා. එහෙම තමයි ඉස්සර ලීරුවේ. ඊළඟට යතු කැටේ කියලා තියෙනවා මේ යතු කැටෙන් යතු ගාන. එතකොට ඒ යතු ගානකොට බුදුහාමුදුරු උපමාවට පෙන්නනවා එක්කෝ වඩු මහත්තේ කරියාගේ ගෝලේ කරි භමකාරෝවා භමකාරන්තේවා සීවා දීගංවා අඥ්ඥන්තෝ දීගං අංජහමීති පජානතියා දීර්ග වසයෙන් යතු ගානකොට ඒ යතු ගානකොට ටිකක් අත දිගට යතු ගාන. එදකොට එයාට හො දන්නවා මන්දැම්මි දිගට යතු ගාන. ඊළඟට ළඟළඟ සමටර් ලීවල ගැට වගේ යහුවිච්ච තැන්වල යා ළඟළඟ යතු ගාන ඔබ යතු ගානෝ දැකලා තියෙන හොඳට මතක් කෙනව. එතකොට යා දන්නවා ළඟළඟ මම මේ යතු ගාන්නේ කියල අර හොඳ අවධානයෙන් සිහියෙන් යතු ගාන කෙනෙක් ඒ දීර්ගව යතු ගානවා ළඟළඟ කෙටියෙන් යතු ගානකොට ඒ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ හුස්මරැල්ලි වෙනස්කන් දකින්න කෙන හොඳ සිහිය. දීර්ඝ ආශ්වාස කෙටි ආශ්වාස. දීර්ගව හුස්ම වැටෙනවා කෙටියෙන් හුස්ම වැටෙනවා. ඊළඟට මේ හුස්මරැල්ල සබ්භකාය පටි සංවේදී මේ කයත් එක්කම බැඳී පවතින ආකාරය හොඳ සිහියෙන් දකිනවා. ඊළඟට පස්සම් භයන් කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. හුස්මරැල්ල කාය සංකාර සංසිදෙද්දී හොඳට ඒ සංසිදිච්ච සියුම් හුස්ම තුළ හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන. මේ මට්ටමෙන් ඉහලට යනකොට ඉහල සමාධි දිහාන මට්ටංවලට ආනාපාන සතියෙන් හිත දියුණු කරගන්න පුළුවන්. දැන් ඔය මට්ටමට එනකොට එතනින් එහාට අර සංසිදිච්ච හුස්ම තුළ හිත පිහිටනකොට හුස්ම සැහැල්ලු වෙද්දිම කය සැහැල්ලුවෙන්න පටන්ගන්න. කයට ලොකූ සැපයක් දැනෙන අර හුස්ම සංසිදෙනවත් එක්කම කය සංසිදෙනවා සැහැල්ලුවෙනවා. ඒ තුළ සැපයක් එක්ක සොකිනෝ චිත්තන් සමාධියති ඒ සැපයත් එක්කම හිත සමාධිගත වෙනවා. එතකොට එතනින් එහාට තියෙනේ දිහාන මට්ටන් සමාධි මට්ටන්වලට ආනාපාන සතියෙන් හිත වඩාගන්න පුළුවන්. අපි කතා කරන්නේ මේ කායනු පස්සන සතිපට්ඨානෙ සඳහන් කායනු පස්සනා කොටසේ ටික. එතකොට බුදුහාන්දුරු පෙන්වා දැ මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා මේ හුස්මරැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක අපේ කයේ රූපයේ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහගන්න. ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහරති.
එයා මේ හුස්ම තමන්ගේ කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයේ අතාස භාවය හොඳට නුවනින් ආනාපාන සතිය තුළ තේරුම් ගන්න. ඒ වගේම යා දකිනවා බාහිරයගේ මේ හුස්ම කාය සංකාර ඒකත් මේ වගේමයි කයත් එක්ක බැඳී පවතින්නේ මේ විදිහටමයි. බහිද්ධාවා කායේ කායානු පස්සේ විහරති. බාහිරයගේ අන්න අයගේ කයේ ඒ ස්වභාවයක් මේ හුස්මත් එක්ක බැඳී පවතින්නේ මේ ආකාරයටමනේ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අජ්‍යත්ත බහිද්ධාවා කායේ කායානු පස්සේ විහරති. තමා තුළත් බාහිරයත් තුළත් මේ කයේ ස්වභාවය එකම සුරූපයකින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්නවා වගේම සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. මේ කයේ හට ගැනීම නැතිවීම මේ හුස්මරැල්ලෙ වෙනස්කං එක්ක එතනින් එයාට අනිත්‍ය දකින්න පුළුවන්. මේ හුස්ම හට ගැනීම නැතිවීම හුස්මරැල්ලේ වෙනස්කං ඒ හැම දෙයක් තුළම මේ කයේ ඇතිවන වෙනස්කං කයේ අනිත්‍ය ස්වභාවි හට ගැනීම නැතිවීම හොඳට ආනාපාන සතිය තුළ එතනින් විදර්ශනාවට හැරෙන්න්න පුළුවන්. සමුදය දම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. ඒ විනාසවෙමින් වෙනසෙමින් අනිත්‍යවෙමින් යන කයේ ස්වභාවය හොඳට තේරෙන. සමුදේ වයදම්මානු පස්සීවා හට ගැනීමත් නැතිවීමත් කෙන මේ දෙකම හොඳට තේරෙන. ඒ වගේම අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති. මේ කයේ යථා ස්වභාවි මෙන්න මේ විදිහටයි කියලා හොඳට සිහිය පිහිටවාගෙන සිහියෙන් දකිනවා. යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති. නචකින්චි ලෝකයේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කොටස ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ආකාරයේ සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසෙන් අපිට ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙන. තිය නිසා ඔබට මේ දේශනාව තුළ විශේෂෙන් අද හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් ඒ වගේම අපි ඔබට මීට කලින් දැනුම් දුන්න ධර්ම දේශනා තුළ මේ දේශනා ඔබ පටිගත කරගන්න. ඔබට මේ දේශනා අවසානි පවා බොහෝ පිරිසක් මේ දේශනාවල් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරනවා පටිගත කරලා අන්තර්ජාලයට මුදාහරිනවා. ඔබට පුළුවන් නම් මේ දේශනාවල් ළඟ තියාගන්න. මොකද භාවනාව කවදහරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට භාවනාව වඩන්න ගත්ත දවසට මේ දේශනාවල් ඔබට ඉතාම ප්‍රයෝජනවත් කල්්‍යාන මිත්‍රයෙක් බවට පත්වෙන. ඒ නිසා මේක වටිනාකම දැනෙන්නේ භාවනාව පටන්ගත්ත කෙනාට භාවනාව කරගෙන යන කෙනාට තිය නිසා මේ ආනාපාන සතිය ගැන කායානු පස්සනා ගැන සතර සතිපට්ඨානි ගැන මේ දේශනා කීපේ මේ දේශන පෙළ බොහොම සද්ධාවෙන් ගෞරුවෙන් ශ්‍රවණය කරන්න. මේ දේශනා ග්‍රහණය කරගන්න තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේ හැම දේශනාවක් ඔස්සේම ප්‍රායෝගිකව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තුළ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුව. එනිසා පින්වතුනේ මේ දේශනාව හැම වෙලාෙන් මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දි පෙන්වා ඒ කායන අයං භික්කවේ මක්ගු මහනෙන එකම මාර්ගයක් තියෙන. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා කෙලෙසුන්ගේ වැහිලා ඉන්න සත්වයන් හිත් කෙලෙස්වලින් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමය කායික මානසික දුක්දොම්නස් ශෝක වැලපීමලින් නිදහස්වෙන් දුක්ක දෝමනස්හානං අත්තංගමයි දුක් දොම්නස්වලින් නිදහස්වෙන් නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන දේශනා. ඒ වගේමයි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. බොහෝ දෙනෙක් අනිව්ව කරලා අපිට ප්‍රතිඵල ලැබෙයිද ඕක හරියයිද මතකතියාගන මේ ධර්මය සන්දිිට්ටිකයි. මේ ජීවිතයේ ඔබ භාවනාව පටන්ගත්තත් ඔබට මත්දකින්න පුළුවන් ප්‍රතිඵල. තමා තුළට පමුණවාගෙන තමා තුළින් ඕපනයිකයි. ඒ නිසා ඒ සන්දිිට්ටික ප්‍රතිඵල කාල නියමයක් ඇතුව බුදුහාමුදුරු පෙන්වා සතර සතිපට්ඨාන දේශනාව අවසාන මහනෙන යමෙක් මේ දේශනාව බුදුහාමුදුරු පෙන්නපු ආකාරයට පුරුදු කරනවන උපරිම අවුරුදු 7ක් යයි කියෝ.
එතනින් මෙහා කාලේ අඩු කළ බුදු හාන්දුරුව දින 7ක් පෙන්නවා. වීරියවන්ත සිහිය නුවණ වීරිය ආතාපි සම්පජානෝ සතිමා හොඳට බලවත් සිහිය නුවණ වීරිය තියෙන කෙනෙකුට දින 7කුත් ඇති කීවා ප්‍රතිඵල ලබන්න. දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ දින ඇතිව ප්‍රතිඵල පෙන්නමි බුදුරජාණන් වහන්සේ කරපු අසිරිමත්ම සිංහනාදයක් බඳු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. ඒ නිසා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඔබේ ජීවිතය තුළ සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්න, බණ භාවනාවට හිත පුරුදු කරගන්න, හිත දමනය කරගන්න. ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් වූ ධර්මයම දියුණු කරගන්න, ධර්මයම අවබෝධ කරගන්න හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ.